සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඊටමත් වටිනා දහම් කාරණාවක් කතා කරනවා. ඒ තමයි මේ ජීවිතයේ තියෙන සැනසෙල්ල නැති කරලා දාන සැකය. ගොඩාක් ගෙවල් සැකේ නැමැති ගිනි පුපුරෙන් ගිනි ගන්නවා. ජීවිත ගිනිගෙන තියෙන්නේ. නිවසේ පටන් සමහර වෙලාවට ස්වාමියා බිරිඳ සැක කරනවා, බිරිඳ ස්වාමියා සැක කරනවා, දරුවෝ දෙමව්පියෝ සැක කරනවා, දෙමව්පියෝ දරුවෝ සැක කරනවා. ඒ වගේම ආයතනේ සැක සංකා උපදිනවා. ඊළඟට මේ විදිහට ගත්තට පස්සේ පාරේ සිටින යාචකයාගේ පටන් ඉහළ රජයේ නිලධාරීන් රාජ්‍ය තන්ත්‍රයේ දක්වාම මේ සැකය කියන ගිනි පුපුර තියෙනවා. ඒ නිසා මේ සැක සංකා සහ ඊළඟට විශේෂ අනික් කාරණාව තමයි අනවශ්‍ය වරදවා වටහා ගැනීම. මේවා පිළිබඳව ධර්මානුකූලව විග්‍රහයක් කරන්න ඕනේ කියලා කල්පනා කළා. හේතුව මේ සමාජය තුල නොසිතූ විශාල විනාශ සිද්ධ වෙනවා අනවශ්‍ය සැකේ නිසා. පස්සේ ලොකු විනාශයක් වුණාට පස්සේ තේරෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ඒ දහම් කරුණු අද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව සාකච්ඡා කරන්න, ඒට විසඳුමක් කොහොමද ලබා ගන්න කියලා අපි මේ හෝරාව ඒ සඳහා යොදා ගන්නවා. ඉතින් අද මේ උතුම් ධර්ම දාණය ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ විකාශනය කිරීම පිණිස දායකත්වයේ දරන්නේ ජාතික නිවාස ක්‍රමයේ කිරිබත්ගොඩ පදිංචි පින්වත් ගංගා විමලරත්න මහත්මිය, මීට වසර 10කට පෙර මිය පරලෝකීය ගාමිණී විමලරත්න පියාණන්ට පින් පිණිස. ගාමිණී විමලරත්න පියාණන්ට මේ ධර්ම දේශනාවෙන් රැස්වෙන සියලු පින් අපි අවසානයේ අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එසා බොහෝ දෙනෙකුගේ ජීවිතවල ගිනි නිවිලා සංසිඳීමක්, ජීවිත සැනසෙල්ලක් ලබා දෙන්න මේ දහම් කාරණා උපකාරී වේවා කියන පරම පවිත්‍ර චේතනාවෙන් අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ ධර්ම දාහනේ ලබා දෙන්න කුටස්කරුවන් බවට පත් වුණ මේ පින්වතුන්ටත් එක බොහෝ කාලයක් හිතසුව වෙනස පවතිනවා. පින්වත්නි, මේ සැකය ගැන මම පොඩි කරුණු ටිකක් ඔය මතක් කළේ. එතකොට මේ සැකය ගැන ඔබට තේරෙන්න ඉස්සෙල්ලා මම බුද්ධ කාලේ වෙච්ච දෙයක් කියන්න. ඊට පස්සේ මම වර්තමානයේ යම් විස්තර කිරීමක් කරන්න. ඒ තමයි අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටින කාලේ ඒ වේළුවනාරාමේ හිටියා උත්තරීතර උතුම් රහතන් වහන්සේ නම. ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ නම දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ. දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ මහා 이르දි සම්පන්න මහරහතන් වහන්සේ නමක්. මේ මහරහතන් වහන්සේ දවසක් විවේක සුවයෙන් භාවනාවේ වැඩ සිටිනකොට කල්පනා වුණා, මම අරහත්ත්වයටපත් උනේ අවුරුදු 7දී. ඒ රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා තියෙන අවුරුදු 7දී. දැන් මහා තෙරුන් වහන්සේ නමක්. ඉතින් රහතන් වහන්සේට නිවන් මාර්ගය අමුතුවෙන් පුරුදු කරනවා කියලා දෙයක්වත් නැහැ. පුරුදු කරපු නිවන් මාර්ගය ආපහු වඩනවා කියලා දෙයක්වත් නැහැ. ඒ නිසා මම සංඝයාට උපස්ථාන කරනවා නම් හොඳයි. මම සංඝයාට කුටි සෙනසුන් පනවනවා නම් හොඳයි. මම ඒ කටයුත්ත කරනවා කියලා ඒ රහතන් වහන්සේට හිතුණා. ඒතර රහතන් වහන්සේටත් හිතුණා මම සංඝයාට උපස්ථාන කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණාව සැලකල මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාලා බොහොමගේ දබ්බමල්ල පුත්ත ඔබ මේ සංඝ උපස්ථානෙ සිද්ධ කරන්න.
ඊට පස්සේ ඒ කුටිසෙනසුන් පනවන සංඝ සම්මුතිය දීලා විනය කර්මය කරලා සංඝයාගේ සම්මුතියෙන් උන්වහන්සේපත් වුණා වේළුවනාරාමේ කුටිසෙනසුන් පනවන භික්ෂුන් වහන්සේ විදියට. කියන්නේ ආගන්තුකෝ වඩින ස්වාමීන් වහන්සේලාට ඉන්න හිටින්න කුටියක් සෙනසුනක් ලැබලා දෙන එක ඒ රහතන් වහන්සේ කරනවා. සහ බත්තුද්දේශක. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා හිට ස්වාමීනි අපේ ගෙදර දානෙට පස් නමක් වඩම්මන්න කියලා ආරාධනා කරලා ඒක සැලකලන්නේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට. එතකොට අර විහිරි ඉන්න සංඝයා පිළිවෙලට ඒ ගෙවල් වලට වඩම්මන කටයුතු සිද්ධ කරන්නේ අර සලාක මේ සලාක ක්‍රමයේ තියෙන්නේ ඒ වගේ එක්තරා ක්‍රමයක් මේක. එතකොට ඒ රහතන් වහන්සේ තමයි සංඝයේ ගෙවල් වලට වඩම්මන්නේ. අද ඔබ වහන්සේලා පින්ඩපාත වඩින්න නැතුව මෙච්චර ප්‍රමාණයක් අහවල් ගෙදරට වඩින්න කියලා ඒ කටයුතු කරනවා. දැන් ඉතින් ওই කටයුතු එහෙම සිද්ධ වෙනවා. ඉතින් ඈත ඉඳලා සංඝයා වැඩියට පස්සේ මේ රහතන් වහන්සේ රෑ දෙරහ මැද දැන් සංඝයා රෑ වෙලා වඩිනවා. ගොඩාක් කරුවලා ඒ කාලේ ලයිට් නෑ මොකුත් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් සංඝයාට ඉන්න කුටි සෙනසුන් නැතිකොට ඒ රහතන් වහන්සේ මේ මොහොතේ කරන්නේ කුටි තියෙන පැතිවලට මේ සංඝයා වඩම්මගෙන යන්නේ ඒ රහතන් වහන්සේ තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා ආලෝකයක් පිට කරනවා. ඉතින් ඒක අටුවාවල එහෙම සඳහන් වෙන්නේ ඇඟිල්ලෙන් තමයි මේ ආලෝකෙ විහිදෙන්නේ කියලා. ඒකට අර ටෝච් එකක් ගැහුවා වගේ විශාල ආලෝකයක් පැතිරිලා යනවා. තමන්ගේ ශරීරයෙන් තමයි මේක කරන්නේ. ඊටකොට ඈතකට වඩම්මනවා. ඉතින් කුටි සෙනසුන් වලට වඩම්මනවා. ඊට පස්සේ කියනවා මෙන්න ස්වාමීනි මෙතන වැඩ ඉන්න මෙන්න වැසිකිලි කරන තැන මේ කැසිකිලි කරන තැන මේ උදේට පින්ඩ පාත යන්නේ මේ වෙලාවට මෙන්න වතුර තියෙනවා මෙන්න සෙනසුන් තියෙනවා හෙට උදේට මෙහෙමයි කියලා ඒ කටයුතු ටික කියලා උන්වහන්සේ වඩිනවා. දැන් මේ රහතන් වහන්සේගේ 이르දිය බලන්නම සංඝයා රැය වෙලා වඩිනවා. ඒත් එකම දුර තැන් කියනවා. ඒ ගොඩක් වෙලා ඒක බලන්න ඕන නිසා වේළුවනාරාම ඉඳලා දුර තැන් කියනවා. ඉතින් ඒ රහතන් වහන්සේ දුර තැන් වලට වඩිනවා. සමහරට තමා වගේ බොහෝ දෙනා මවලා එක එක දිසාවල් වලට ඒ සංඝයා වඩම්මනවා. කියන තැනට. දැන් මේ විනය පිටකයේ සඳහන් වෙනවා ඒ සංඝයා ඇවිල්ලා දිසා වෙන විදිහට කියන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා අනේ මට පොඩ්ඩක් ගිජ්ජ කූටෙන් කුටියක් දෙන්න. අනිත් ස්වාමීන් වහන්සේ කියනවා මට මේ වේබහර පර්වතෙන් කුටියක් දෙන්න. අනේ මට සත්පරිණි ගුහාව ළඟට මාව වඩම්මන්න කියලා කියනවා. ඒකට පැති කිහිපයක්. වේළුවනාරාමේ තියෙන මැද වෙන්න. ඊට පස්සේ හැම තැනටම ඉතින් වඩම්මනවා. ඒ රහතන් වහන්සේ. ඊට පස්සේ සංඝයාට දාන වලට වඩම්මනවා. ඒ ඔක්කොම ටික කරනවා. ඔහොම ඉන්නකොට පින්වත්නි ඔන්න කල්යාණ භක්තික කියලා කල්යාණ භක්තික කියන්නේ ඒ වචනේම තේරුම රසයට බත් දෙන කෙනා. හොඳට දන් දෙන කෙනා කියන වගේ අර්ථයක් ඉතින්. නමුත් වචනේ අර්ථය කෙසේ වෙතත් ඔහුගේ නම කල්යාණ භක්තික. කල්යාණ භක්තික උපාසකතුමාගේ ගෙදර රසයට දන් දෙනවා. ඒ ගෙදර දානෙට ගියාට පස්සේ සූප ව්‍යංජන අතුරුපස මේ නිතර ඒ සංඝයාට පිළිගන්වනවා. ඉතින් හරි රසට හදනවා. සහ ගොඩක් හදනවා එක එක දේවල් හදනවා. පිරිලා දානශාලාවේ දාන මේසේ පිරිලා තියෙනවා. ඉතින් ඕව ඇවිල්ලා කතා වෙනවා. සංඝයා අහවලා ගෙදර නම් මෙන්න මේ වගේ දානයක් දුන්නා කියලා. ඔය වේළුවනාරාමේ හිටියා මෙත්තිය බොම්මජක කියලා මේ අය නවකෝ හෝති අප්පපුඤ්ඤෝ මේ අලුතෙන් මහාන වෙච්ච අය. ඒ වගේම පින් නැහැ. අලුතෙන් මහාන ඕනේ පින් නැහැ. නිසා මේ අය පින්ඩපාතේ ගියොත් ලැබෙන්නේ මොකක් හරි හොදී බතුයි මිසක්කා පළතුරක්වත් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔහොම ඉන්නකොට අර වේළුවනාරාමේ පිරිස මේ සංඝ පිරිස පිළිවෙලට අර කල්යාණ භක්තික උපාසකතුමාගේ ගෙදෙට්ට වඩම්මනකොට ඊළඟ හෙට ඒ ගෙදෙට්ට වඩින්න තියෙන්නේ මෙත්තිය බුම්මජකට අර දෙන්නට. හවස් කාලේ කල්යාණ භක්තික උපාසකතුමා ඇවිල්ලා දැන් සංඝයා වඩම්මනේව කතා වෙන්නේ දබ්බමල්ල පුත් තෙරුන් වහන්සේ සමගනේ. කිව්වා ස්වාමීනි හෙට අපේ ගෙදෙට්ට කවුද වඩම්මන්නේ?
ඊට පස්සේ කිව්වා ආර මෙත්තිය බොහොමජක තෙරුණාංශේලා උපාසකය හිටු දෙයට නුඹගේ නිවසට වඩීවි. එහෙමයි ස්වාමීනි කියලා මූණ වෙනස් වුණා උපාසකගේ. මොකද උපාසක දන්නවා ඒ තෙරුණාංශේලා ගැන පැහැදීමක් නැහැ උපාසකට. ඊට පස්සේ දැන් ඈතින් දැන් අර දෙන්න බලා හිටිය ආන්න අර උපාසකතුමා ඇවිල්ලා කතා වෙනවා. මේ දබ්බමල්ල තෙරුන් සමග හිට අපේ දානි ගැන ඔය කතා වෙන්නේ. හිට අපිට හිට වඩින්න තියෙන්නේ. කියලා කතා වෙලා දැන් රෑ මේ නිදි නෑ කියනවා අර දෙන්නට හිට දැන් අපිට දානි වළඳ ගන්න බැරි වෙයි. ස්වාමීනි හොදි බෙදන්නද? ස්වාමීනි සූප බෙදන්නද? ස්වාමීනි ව්‍යංජන බෙදන්නද? ස්වාමීනි කිරි ගේන්නද? ස්වාමීනි අහවල් දෙය ගේන්නද? මෙහෙම ගේන්නද? අරක ගේන්නද? මේක ගේන්නද කියලා අහලා අනේ අපිට ඊට වළඳලා බඩ උස්මෘතා වේවි කියලා දැන් මෙයා ඉතින් කතා කර කර ඉන්නවා. මේ දෙන්න මේ කතාවෙන්ම රෑ ගෙවුණා නිදා ගන්නවත් බැරි වුණා. දැන් හිත දානගෙන. ඇයි ජීවිතේට මහාන වුණාට පස්සේ කෑමක් ලැබිලා නැහැ. නමුත් එදා අවසාර උපාසක හිත අමනාපයෙන් ගියච්චර පැහැදුන්නේ නැහනේ අර දෙන්න ගැන. ඒ දෙන්න පාපි භික්ෂූන් කියලා සමාජයේ කතා වුණා. ඒ නිසා මෙයා ගෙදර ගිහිල්ලා වැඩකාර කරන කෙල්ලට කිව්වා කෙල්ලේ හෙට දෙනමක් දනට වඩීවි. ගේ ඇතුට ගන්න එපා. එළිය පිළිකන්නේ ඔය නිකන් බංකුවක් පන් තියලා ඊට පස්සේ මේ හොද්දකුයි බතකුයි දීපන්. අර හැමදාම හම්බෙන එකම. දැන් බලන්න මේ කර්මය කියන එක. ඒ කෙනෙක්ගේ කර්මය ඒ දන් දෙන කෙනාගේ හිතටත් වැඩ කරන හැටි. දැන් මේ කල්යාණ භක්තික කියන්නේ රසයට සංඝයාට දම් බෙදෙන රජගහනුවර ප්‍රසිද්ධ උපාසකෙක්. ඔහුට සිත වැඩ කළානේ අර විදිහට. අර අයගේ කර්මය බලපාපු හැටි කොහමද? තවත් අයගේ කර්ම තවත් අයට බලපානවා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න දැන් ඊට පස්සේ හොදී බතුයි දීලා යවපන් කියලා කිව්වා. දැන් අර දෙන්න උදේ අර දෙනවා වහන්සේ උදේ වෙනකල් ඉඳලා කොහොම හරි ඉර පායනකල් පුළුවන් නම් ඉර ඇදලා ගන්න තරම් ආසාවෙන් හිටියේ. දැන් එළිවෙයි කියලා. දැන් එළි වුණා. ඉතින් පොඩ්ඩක් අතපත් ගන්න කටයුතු කරලා මේ දෙන්න සිවුරු පොරවගෙන ගියා. දැන් වැඩිය. ඒ ගෙදරට වඩිනකොටම එනකොටම අර වැඩකාර කෙල්ල දැක්කා. ස්වාමීනි ඔහොම ඉන්න කියලා අර එළියේ පිළිකන්නේ ආසන පැනෙවුවා. ඊට පස්සේ මේ දෙන්නට හිතුණා අපි කලින් ආවේ. ඒ නිසා තවම ඇතුලේ කැවිලි පෙවිලි හදනවා ඇති. තවම දාන්නේ මේසෙට යවලා නැතුව ඇති. අනිත් කෙනෙක් අපි කිව්වා ටිකක් පරක් වෙලා එමු කියලා. මේ අපි කලින් ආවා වැඩි. කියලා කතා කර කර ඉන්න අතරේ හොදී බතුයි කෙනා. ඊට පස්සේ අර මේ ස්වාමීන් වහන්සේ දෙනම කියනවා මේ නැගණිය අපි මේ පින්ඩපාතේ ආව නෙවෙයි. අද මේ ගෙදර ප්‍රධාන දානෙට ආරාධනා කරලා තියෙන්නේ අපි දෙන්නට. ඊට පස්සේ කිව්වා ස්වාමීනි අපි දන්නවා. නමුත් මට මෙහෙම තමයි කියලා තියෙන්නේ. මේ ඒ නිසා මේ කියපු විදිහටයි මම දානෙ දෙන්නේ කියලා හොදී බතුයි බෙදුවා පාත්‍රවලට. අර දෙන්නට හරි ශෝකේ. ඒ රැය එල්ලි වෙනකල් සී කරපු චේතනා ටික ගෙහින්ම කඩාගෙන වැටුණානේ. ඊට පස්සේ මේක ගැනම හිතලා දුන්න බත් හොදී බතුයි ටිකවත් හරියට කා ගන්න බැරුණා හිතේ ෂොක් එකට. ඒ මහලලා මේ දෙන්නා කතා වුණා. කතා දෙකක් නැහැ. කතා දෙකක් නැහැ. මේ උපාසකතුමාගේ වරදක් නැහැ. මේ උපාසක හොඳට දන් දෙන රසට දන් දෙන කෙනෙක්. ඔබ වහන්සේ දැක්ක දනිත් එක්කෙනාට කියන ඔබ වහන්සේ දැක්කද? ওই උපාසක ඊයේ ආරාමයට ආපු වෙලාවේ අර දබ්බ මල්ල පුත්ත කුටු ගෑවා. මොනවද කුටු ගාන්න ඇත්තේ? අපි දෙන්නගේ වැරදි කියලා උපාසකගේ හිත බින්දා. ඒ නිසා තමයි උපාසකට රසට දාන ටිකක් අපිට දී ගන්න අවස්ථාව නැති කලේ. අපි මේක ලේසියෙන් අරින්න හොඳ නැහැ. අපි මේක ලේසියෙන් අරින්න හොඳ නැහැ කියලා දැන් මේ දෙන්න කතා වුණා. මොකක්ද දැන් මේ ඇති උනේ? සැකේ. අර දෙන්න
මේ අර තෙරුන් වහන්සේ කල්යාණ භක්තික උපාසකත්වයේ කතා කරපු එක සැක කළා මේ අපි දෙන්නව බින්දෙව්වා කියලා. ඔන්න සැකේ. දැන් බලන්නකෝ සැකේ නිසා ඊළඟට වෙන දේවල්. දැන් ආරාමෙට ගිහිල්ලා මෝන දෙබරේ වාගේ කරගෙන දෙන්න ඉතින් ඔහේ ඉන්නවා. ඉන්නකොට මේ දෙන්නගෙම උපදෙස් ගන්න සෙට් වෙලා හිටියා. මෙත්තියා කියලා. භික්ෂුණියක්. මම හිතේ මෙයාලගේ පරණ මේ බිරිඳක් ගිහි කාලේ. ඊට පස්සේ මේ ඇවිල්ලා වන්දනා කළා. මේ දෙන්න ඉතින් මුකුත් නැතුව මෝන එල්ලගෙන කඳුළු පුරවගෙන ඉන්න. තුන් පාරක් වැන්දා මොකුත් කියන්නේ. ඇයි ස්වාමීනි? ඇයි ස්වාමීනි තමයි කිව්වා. අපිව අර එක උන්වහන්සේ නමක් අපිව නසනවා, අපිව පීඩාවටපත් කරනවා, වෙහිසටපත් කරනවා, දස වද දෙනවා. ඔහේ ඇවිල්ලා ඔහේලගෙන් කිසි සපෝට් එකක් නැහැ කිව්වා. ඊට පස්සේ මොකද මෙයා කිව්වා ඇයි මොකද්ද මගෙන් කරන්න ඕනේ? අර දබ්බ මල්ල පුත්ත අපිට 10 වද දෙනවා. මිනිසුන්ට අපේ වැරදි කියා අපිව කොටවනවා. ඉතින් මේකට මේ අපිව පුදුම විදිහට පීඩාවටපත් වෙලා ඉන්නේ කිව්වා. දැන් බලන්න දබ්බ මල්ල පුත්ත මහරහතන් වහන්සේ මේ කිසිම දෙයක් දන්නේ නැහැ. උන්වහන්සේ කුටි පනවනවා, සංඝයා දාන වලට යවනවා එච්චරයි. ආයි මේ දානෙට එන මේ අයගේ මේ චරිත කතා කිය ඉන්නේ. ඊට පස්සේ මොකද වුනේ පින්වත්නි දැන් මේ අර මේ තෙරුම් මෙත්‍ය බොම්මජක කියනවා මේ භික්ෂුණී මේ නුඹ අපිට උදව් කළොත් අදම පුළුවන් ඔය දබ්බ මල්ල පුත්ත සිවුරු අරවලා ගෙදර යවන්න. අද පුළුවන්. හරි ස්වාමීනි මොකද්ද මගෙන් කෙරෙන්න ඕන? දැක්කද Taman තැනකට පැහැදුනාට පස්සේ ඒ කෙනා කියන දේ අනිත් අය එහෙම ගිලිනවා. දැක්කද අරුබුදේ සැකෙන් පටන් ගත්තා. ඒ සැකී දැන් වපුරන හැටි දැක්කද? ඒතකොට දැන් ගෙදරක සැකයක් හටගත්ත ගමන් ඒ කෙනා Tamanට හිතවත් අයට කරුණ ලස්සනට ගොනු කරලා කියනවා. දැන් මේ දෙන්න කිව්වේ රහතන් වහන්සේ නමක් ගැන මේ කියන්නේ. ඒ වගේ ගෙවල් වල අරුබුදයක් ඇති වුණාට පස්සේ මේක ගොනු කරලා කියනකොට අනිත් අය gediya පිටින් ගිලිනවා. ඒ අයත් මෙයාගේ පක්ෂයට එනවා ওই මිනිහා හොමයි, ওই ගෑණි මෙහෙමයි කියලා. සැකේ කොහොමද අනිත් අයට යන හැටි? ඊට පස්සේ ඒ වෙනුවෙන් කරන්න ඕන දේවල් ටික කරනවා. මේ භික්ෂුණියව මොකද්ද මගෙන් කෙරෙන්න ඕන? ඊට පස්සේ කිව්වා නුඹ මෙහෙම කියපන්. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියපන් හුලං හමන් නැති දිශාවකින් හුලං හැමුවා. ජලයේ ගින්දර හටගත්තා කියලා මේ වගේ නොඒක උපමා කියලා මේ දබ්බ මල්ල පුත්ත තෙරුන් මාව දූෂණය කළා කියලා කියපන් කිව්වා. හරි කිව්වා. දැක්කද අසත්පුරුෂ ඇසුර ලැබුණාට පස්සේ කියන දේවල් gediya පිටින් ගිරලා ඕනම පව්කාර වැඩකට අත ගන්න හැටි. මේ එක්කෙනෙක්ගේ හිතේ හටගත්ත සැකේ නේද මේ? ඊට පස්සේ දැන් ගෙවල් වලත් ඔහොම නේද තියෙන්නේ? ඊට පස්සේ අම්මලාට කියනවා මෙහෙමයි කියලා. අම්මලා කියනවා හිටපන් හොඳ දේවාලයක් තියෙනවා. ඔවුන්ගේ හිත අඹරවල ගන්න පුළුවන් තැන. හරි කියලා අර වාගේම සෙට් වෙනවානේ. මේකේ අරමුණ මොකවත් අනිත් අය දන්නේ නැහැ. සැකේ. මූල බීජ සැකේ. ඊට පස්සේ අර මෙත්තියා බලන්න භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ගිහිල්ලා මේ ප්‍රකාශය කළානේ. මොන්ට බුදු ගුණවත් තේරෙනවද කියන්නකෝ භාග්‍යතුන් වහන්සේ හිත දන්නවා කියලා. හිතට සැක සංකා ආවට පස්සේ කුකුස් ආවට පස්සේ හිතේ සද්ධාව ප්‍රහාණය වෙනවා. මේ ලෞතුරා බුදුන් ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ගිහලා කෙපර ඇද බානවා. තේරෙන්නේ බුදුරජාණන් වහන්සේට මගේ හිත පේනවා කියලා. ඔය විස්තර දන්න නිසා තමයි පින්වතුන්ට අපි නිතර කියන්නේ මේ නිවන් දකින එකම හිතේ පිහිටවා ගන්න. බොහෝ අය බුදුන් දකින්න කැමති. ওই බුදුන් දැකලත් ඔය කරගත්තේ. රහතන් වහන්සේ නමක් රූපවාද කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරලා සසර දුකෙන් නිදහස් වෙන එකම හිතේ තියෙන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ළඟ නම් බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙවි.
ඒක සිද්ධ වෙන්නේ රහතන් වහන්සේ නමක් ළඟ නම් රහතන් වහන්සේ මුණ ගැහිවි. ඒක සිද්ධ වෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ළඟ නම් ඒකත් සිද්ධ වේවි. ඒක සිද්ධ වෙන්නේ අර සාතාගිරේ මොවත වාගේ නොපෙනෙන යක්කු දෙන්නේ කහසේ කතා කරද්දී අතුගගා ඉන්න කාලේ කියන දාසිය සෝවාන් වුණා වගේ. නොපෙනෙන හඬකින් නම් Taman නිවන් දකින්නේ. ඉදාට නිවන් යාවි. ඊට පස්සේ මේ මිත්‍යා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේට අභූත චෝදනා කළා. ආරාමේ ගෙඩිය ගහලා සියලු සංඝයා කැඳෙව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ භික්ෂුණිය දබ්බමල්ල පුත්තට මේ වාගේ චෝදනාවක් කරනවා. දබ්බමල්ල පුත්ත ඔබ මේක කළාද නොකළාද? දැන් සංඝයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනා එකතු වෙලා. ඊට පස්සේ දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ වදාලා ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ මං ගැන දන්නවනේ. නෑ එහෙම කියලා හරියන්නේ නෑ කිව්වා. ඔබ මේක කළාද නොකළාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා ගැන දන්නවනේ කිව්වා. දබ්බමල්ල පුත්තු ඔහොම උත්තර දීලා හරියන්නේ නෑ කිව්වා. තුන් පාරක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා මේක කළාද නොකළාද මේක කෙටි වචනයකින් ඔහොම කියලා අවසන් කරන්න පුළුවන් කන්නේ පිරිස මැද හරි ප්‍රකාශයක් කරන්න කිව්වා. ඊට පස්සේ දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ වදාලා ස්වාමීනි මම උපන්දා පටන් සිහිනෙන්වත් මෙවුන්දන් සේවනයක් කරලා නැහැ. ප්‍රകൃතියෙන් කිරීම ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ විදාගදාලා මේ මිත්‍යා මේ සිවුරු අරවන්න කිව්වා. ඉස්සලම සමාව ගන්න කිව්වා. සමාව දීලා ඊට පස්සේ මේ මිත්‍යාට ඒ සිවුරු අරවන්න කියලා කිව්වා. ඉතින් බලන්න ආර්ය උපවාද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේකට සම්බන්ධය කවුද කියලා සංඝයාට මේ බලන්න කියලා. ඊට පස්සේ බලනකොට අර දෙන්නයි සම්බන්ධ. ඊට පස්සේ ඒ දෙන්නට මුල් කරගෙන සිල්පදයක් පැනෙවුවා. අමූලක කියන්නේ හේතුවක් නැතුව පරාජිකාපත්‍යකින් චෝදනා කළොත් සංඝාසී සාපත්‍යක් වෙනවා කියලා. දැන් මෙච්චර දුරදිග විශාල ප්‍රශ්නයක් ආරම්භ වුණේ කුමක් මුල් කරගෙනද? සැකය. තවත් හිතේ වෛරය දැන්. දැන් අප්සෙට් ගියානේ. වැඩි වැරදුනානේ. බලන්න මේ සැකයෙන් වෛරය පටන් ගන්න හැටි. ඊට පස්සේ මොකද උනේ? මේ දෙන්නා කල්පනා කර කර ඉන්නවා. කල්පනා කර කර ඉන්නකොට මොකද උනේ? මේ දෙන්න ගිජ්ජ කූට පර්වතයෙන් බහිනකොට දැක්කා එළුවෙකුයි එළුච්චියෙකුයි මේ කාමසේවනේ යෙදෙනවා. ඊට පස්සේ මේ දෙන්න කිව්වා අන්න බලාපන්. අර එළුවා තමයි කියලා රහතන් වහන්සේගේ නම කිව්වා. අර එලිච්චිය තමයි මේ මෙත්තියා. දැන් මේ දෙන්නට නම දැම්මා. එතකොට දැන් දෙන්නට නම දාලා අනිත් එකාගෙන් ඇහුවා. දැන් කියනවා බලන්න අර කාමසේවනේ දෙන්නේ කවුද? ඊට පස්සේ අරයා කිව්වා අර නම් දෙක. අන්න අපි දෙන්න දැන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටමු අපි ඇස් දෙකෙන් දැක්කා කියලා. කොහොමද සැකේ යන්නේ හැටි? අර එදාර මේ උපාසකතුමයි මේ තෙරුන් වහන්සේ කතා කර කර හිටපු එක දැක්ක එක නෙමෙයි. ඔය වගේ පුංචි සැක වලින් මහ ගිනි ජාලා ගෙවල් වල ඇවිලිනවා ඇති මේ මොහොතේත්. මේ මොහොතේත්. දැන් සමහර ප්‍රශ්න විසඳන්න තව කට්ටිය ළඟට ගේනකොට අර ළඟ නිකන් හිටපු එක්කෙනාත් හම්බෙනවා මෙයා තමයි මේවා කියලා තියෙන්නේ. කියලා කොයි තරම්නම් අර්බුද ඇති වෙන අවස්ථා තියෙනවද? හිතෙන් සැක කරනවා මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ දෙන්න කියා හිටියා. භාග්‍යතුන් වහන්සේ අපි ඇස් දෙකෙන්ම දැක්කා මේ දබ්බමල්ල පුත්ත තෙරුන් මිත්‍යාව දූෂණය කරනවා. එදත් මේ රහතන් වහන්සේ මම බැලුවා හොඳට විනය පිටකේ මම රහත් කියලා කියන්නේ. ස්වාමීනි උපන්දා සිට මෙවුන්දන් සේවනයක් සීනින්වත් මම කරලා නැහැ. මම මේ ප්‍රകൃතියෙන් කවර කතාවද කියලා. මිසක්ක තමන්ගේ අරහත්වේ කියා හිටියේ නෑ. ඊට පස්සේ මේකත් අසාර්ථක වුණා. ඊට පස්සේ දැන් මේ දෙන්න හොඳටම මූණ රතු වෙලා, කළු වෙලා, දෙබරි වගේ. දැන් වෙන සැනසෙල්ලක් නැහැ. ඇයි මේ අර බත් ටිකක් නිසා වෙච්ච දෙයක්.
ඔය බත් ටික හොඳට කෑවත් පැය 24න් අසුචි වෙලා යනවනේ. හොඳටම කෑම තිබ්බත් මේ බලන්න මේ අසත්පුරුෂ හිතකට පොඩි සැකයක් ආවට පස්සේ මේක අවුලුවා ගන්න හැටි මුළු ජීවිතේම ඒක කර ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ මොකද උනේ? ඕන උපාසකයෙකුත් ආලා උපාසකෙක් ආවා වඩ කියලා උපාසකෙක් ආවා ආරාමෙට. මේ දෙන්න දුකෙන් ඉන්නවා. ඇයි ස්වාමීනි? බලන්න අපිට මේ දබ්බ මල්ල පුත්ත තෙරුන් දහවද දෙද්දී ඔහෙලා උපාසකයෝ වෙලා ඔහෙලට කරන්න දෙයක් නැහැනේ. හැම වෙලාවෙම මේ එනවා යනවා වදිනවා ඔච්චරයි ඔහෙලාගේ තියෙන්නේ. අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවක මැදිහත් වෙන්න එකෙක් නැහැ කිව්වා. අනේ ස්වාමීනි මොකද්ද වෙන්න ඕනේ කිව්වා. ඒ කිව්වා වඩ උපාසක ඔබතුමා කැමති නම් අදම ওই දබ්බ මල්ල පුත්ත ගෙදර යවන්න පුළුවන් කිව්වා. එයාත් ගිහිල්ලා ඒක. ස්වාමීනි මොකද්ද කරෙන්න ඕන කිව්වා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියා හිටින්න මගේ බිරිඳව දූෂණය කළා මෙයා කියලා. අර එකම කුණු හරපේ කැරකැවෙනවා. ඊට පස්සේ වඩ ගිහිල්ලා මේ කිව්වා. දබ්බ මල්ල පුත්ත තෙරුන් අර විදිහට ප්‍රකාශයක් කළා. මම සීනෙන්වත් මේ පුදුම දේවල් පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විනය කර්මයක් පැනෙව්වා. මේ වඩ තුනුරුවන්ට අගෞරව කරපු නිසා පිරිසිදු සංඝයාට චෝදනා කරපු නිසා ඒ උපාසකයේ ගෙදරින් දානි ගන්න එපා. පත්ත නික්කුජනීය කර්මය කරන්න කියලා. ඒතකොට ඒ ගෙදරින් කවදාවත් දානි ගන්න ඒ ගෙදර ගාවේ දානි බෙදන්නව පාත්‍රය අනිත් පැත්ත හරවනවා. ඉතින් ආනන්ද තෙරුණාංශ ගිහිල්ලා වඩ උපාසකට කිව්වා වඩ මේ භාග්‍යතුන් වහන්සේ පත්ත නික්කුජනීය කර්මය කළා. මොකද්ද ස්වාමිනී ඒ පත්ත නික්කුජනීය කර්මය කියන්නේ? ඒ ඔබගේ ගෙදරින් සංඝයා දන් ගන්න නැහැ කිව්වා. එහෙම කලන්තේ දාලා වැටුණා. ආනන්ද ස්වාමීන් වැඩියා. ඊට පස්සේ මෙයා ශෝකෙන් අඬනවා වැළපෙනවා අයියෝ මම හිතලා කරපු දෙයක් නෙවෙයි අර උන්වහන්සේලායි මට මෙහෙම කිව්වේ කියලා වැළපුණා. ඊට පස්සේ ඒ පවුලේ සියලු දෙනා ඥාතීන් එකතු වෙලා මේ වඩව උස්සගෙන ආරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ තියලා අඬා වැළපි ස්වාමීනි එහෙම කරන්න එපා මේ අසරණයන්ට පිහිට වෙන්න කියලා කඳුළු සැලුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මෙයා වැරද්ද විදිහට තේරුම් ගත්තා නම් පත්ත උක්කුජ්ජනීය කර්මය කරන්න කියලා ආයේ අර විනය කර්මය අයින් කළා. මෙයා ගොඩාක් දුකටපත් වුණා. දුකටපත් වෙලා සියල්ල අත්හැරලා ඉවලා මහාන වුණා. දන්නවද පින්වත්නි? ඒ වඩ අරහත්ත්වයටපත් වුණා. එක කසෙන්ම ගිහි ජීවිතේ ඔක්කොම එපා වුණා. අර රහත් වෙන්න පින් තියපු අය මේ එක එක්කෙනාගේ ගිනි ගොඩවල් ගිලින හැටි බලන්නකෝ. හොඳ මිනිසුන්ටත් මේ අනිත් අයගේ සැක යනවා. හොඳ අයටත් යනවා. රහත් වෙන්න පින් තිබ්බයට ගියානේ. අනිත් එක මේ කතාව කියාගෙන යනකොට මට හිතුනේ මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා පාඩුවේ කැලේක හිටියනම් කිසි කෙනෙක් මොනවත් කියනවද? නැහැ. අරහත්ත්වයටපත් වෙලා වුණත් වැඩක් කරන්න යනකොට චෝදනා කෙලවරක්ද තියෙනවද නැද්ද? කෙලවරක් නැහැ. රහත් වෙලා වුණත් වැඩක් කරනවා නම් හොද්දට බැනුන් නිന്ദා අපහාස චෝදනා අවලාද තාඩන පීඩන වලට මුහුණ දිදී තමයි මේ සමාජයේට මේ අන් අයට යහපත කරනවා කියන එක කරන්න සිද්ධ වෙන්නේ. මේ වගේ තේරුම් ගන්න. වැඩක් කරන්නේ නැතුව බුදියන් ඉන්න මිනිහට මොකවත් නැහැ. ඉතින් පින්වත්නි ඉතින් මේ කතාව දිහා බලනකොට ওই කතාව මුල් කරගෙන කී දෙනෙක් නම් පෞරස් කරගත්තද? පින්වත්නි දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන කල්ම සමහර මිනිසුන්ගේ හිතේ කොච්චර ওই ප්‍රශ්නේ විසඳුණා සැක තිබිලා තියෙනවා. ඔහොම වුණාද දන්නේ අප්පා. ඒ තුන් වතාවක් විතර විටින් විට මේ ප්‍රශ්නේ ආවනේ. භික්ෂුණීන්ගෙන් ආවා, සංඝයාගෙන් ආවා, ගිහියයිගෙන් ආවා. ඔය ඇත්තද දන්නේ අප්පා කියලා. ඒ සැකේනේ. ඒ සැකේ ඔය ඇත්තද විසඳුණත් අනිත් අයට සැක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාන දවසේ වදාලා මේ භික්ෂුව ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න කියලා. ආකාශේ මහා තේජෝ ධාතු සමාපත්තියට සමවැදෙන උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාර්ය පාලා මහා තේජෝ ධාතු සමාපත්තියට සමවැදෙලා අහසේම පිරිනුවම් පෑවා. ධාතුන් වහන්සේ වලත් ඉතුරු වෙන්නේ නැති විදිහට. උන්වහන්සේගේ ශරීරේ කපුරු පිටක් දැවුනා වගේ දැවුනා කියලා දේශනාවේ තියෙනවා.
එදා තමයි තවත් බේරෙන්න පිරිසක් හිටියා නම් සැකේ හිතේ කුකුස් තියාගෙන ඒ පිරිසත් යාන්තම් බේරුණා එදා. තවත් ඉතින් ඕක දැක්කත් ඔය කිව්වට ඔය මොකක් හරි වුණාට කියලා ඒත් සැකේ. තියෙන අය ඉතින් ඉන්නේ නැති. ඒ අය ඉතින් තමන් උරුම කරගෙන ආපු සතර අපායට යනවා. සැක. ඉතින් ඒ නිසා ගෙවල් වල සැක සංකා ඔය රහතන් වහන්සේලාගේ යුගයේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැන සැකයක් ඇති වෙලා ওই විදිහට ගිනි පුපුර ගියා නම් ගෙවල් වල මේ වෙනකොට අපිට කියන්න බැරි වුණාට මිනිහ මැරුම් කීයක් වෙලා ඇතිද සැකේ මුල් කරගෙන අදාළවත් නැති කී දෙනෙක් මැරිලා ඇතිද දැන් බුද්ධ කාලේ එක කාන්තාවක් මිනිසයත් එක්ක තරහින් ඉඳලා රණ්ඩු සරුවල් වෙලා ඒ මිනිසයා නැති වෙලාව ගෙදරින් පැන්නා. ගෙදර මහවුන් දැකිව්වා අන්න අරකි පැන්නා කියලා. මේ ගොම්මන් වෙලාවි. ඊට පස්සේ දැන් මේ මිනිසයාවට එව්ව හිටියේ නැහැ. දැන් මේ ගෑනු කෙනා කිටි පාරකින් කැලේට ගිහලා කැලේ මැදින් ඈතට යන්න දැන් යනවා. යනකොට හවස් කාලේ රහතන් වහන්සේ නම කැලේ වඩිනවා. ඒකට අර ගෑනු කෙනාට හිතුණා මට දැන් තනියෙන් යන්නත් බෑ මේ තෙරුන් වහන්සේ බිම් බලාගෙන වඩිනවා මුන්නාන්සෙත් එක්කත් මං එමීට පිටිපස්සෙන් යන්න ඕන කියලා දැන් අර රහතන් වහන්සේ පිටිපස්සෙන් යනවා. දැන් රහතන් වහන්සේ දන්නේ නැහැ මේ පිටිපස්සෙන් ගෑනු කෙනෙක් එනවා කියලා. අර මිනිහා කල්පනා කළා මේකි රෑ හැන්දෑවේ පැන්නේ තනියෙන් වෙන්න බෑ. අනිවාර්යයෙන් මිනිහෙක් ඇවිල්ලා මේක ඉස්සුවා. මුන් දෙන්න කතා වෙලා යන්නේ නැති කියලා. දැන් ඔන්න සැකේ පූර්ව නිගමනේ. ඇවිල්ලා හොයා යනකොට නැත දෙන්න යනවා. මහා පොල්ලක් කඩාගෙන හිටපියතෝ කියලා කෑ ගහගෙන පැනගෙන ගිහිල්ලා තෝ මගේ ගෑණිය අරන් යනවාද කියලා අනේ අර රහතන් වහන්සේට හොඳටම තඩි බෑවා. නිහඬවම හිටියා. දැන් අතපය කඩාගෙන පළ කියලා කෑ ගහලා පයින්ුත් ගහලා ගෑණිගේ බෙල්ලෙන් කිහිවල්ලෙන් ඇදගෙන ගියා. බලන්න පින්වතුනි මේ සැක. ඉතින් ඒ රහතන් වහන්සේ බොහොම මමාරුවෙන් ආරාමයට වැඩියා. ඉතින් සංඝයා ඇහුවා ඔබ වහන්සේ නිදහසට කරුණු කිව්වේ නැද්ද? ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මම නිදහසට කරුණු කිව්වේ නෑ. භාග්‍යතුන් වහන්සේ ඒ උතුම් රහතන් වහන්සේ නැමැති බ්‍රාහ්මණයා ගැන ගාථාවක් දාලා. රහතන් වහන්සේට තමාට වෙන අසාධාරණකම් ගැන ලෝකෙට අඬගා කියන්න උවමනාවක් නැහැ. සසරේ හැටිවම තමයි. අපි මේ අනවශ්‍ය සැකයට ලක් වෙලා අපි මැරුම් කහපු අවස්ථා ගණන් කරන්න බෑ පින්වත්නි. අනවශ්‍ය දඬුවම් වලට ලක් වෙච්ච අවස්ථා ගණන් කරන්න බෑ පින්වත්නි. අනවශ්‍ය සැකවලට ලක් වෙලා. ලංකාවේ වෙන්න ඕන මට මතකෙට අටුවාවේ තියෙනවා. එක රහතන් වහන්සේ නමක් මේ දානෙට වඩිද්දි ඒ ගෙදර එක කාමරේ දැන් පිළිකන්න තියෙනවා. ඔය පරණ ගෙවල් අලුත් අයිට නම් ඔවා තේරෙන්නේ නැහැ පිළිකන්න කියන්නේ මොකද්ද මේ එළියේ පිළ කියන්නේ මොකද්ද කියලා ඔවා තේරෙන්නේ නැහැ. නමුත් ඉස්සර එහෙම ගෙවල් තිබ්බා. ඊට පස්සේ දැන් මේ ගෙදර දොර තියෙනවා මේ පැත්තේ පිළිකන්න තියෙනවා. ওই දොරත් එක්කම ඇතුලේ ලිප තියෙනවා. ඒ ගෙදර. ඊට පස්සේ අර උපාසිකාව රහතන් වහන්සේ වැඩ අනේ ස්වාමීනි මේ පිළිකන්නේ අසුන් ගන්න මේ බත ඉදෙනවා. ඊට පස්සේ දැන් රහතන් වහන්සේ පිළිකන්නේ අසුන් ගත්තා. දොර තියෙනවා. ඇතුලේ කාමරේ අර ඇතුලේ අර උයනවා. ඊට පස්සේ මේ ඔහොම අන්නකොට දැන් ඔන්න තව ස්වාමීන් වහන්සේ නමක් ආවා. ඈතින් ඇවිල්ලා උන්වහන්සේ පොඩ්ඩක් ඔළුව උසලා අර දොරටුව ළඟ ගේට්ටුව ළඟට ඇවිල්ලා මේ වැටමායමට ඇවිල්ලා ඔළුව උසලා බලනකොට මේ මුන්නාන්සිට පේනවා අර පිළිකන්නේ ස්වාමීන් වහන්සේ ඉඳගෙන ඉන්නවනේ ඒක පේනවා. එතනම දොර තියෙනවනේ. දොර ඇතුලේ අර ගෑනු කෙනා අර ඇතුලේ කාමරේ ඉඳ ගන්නවා බත් මුට්ටිය ගන්නවනේ. එයාට පේන්නේ අර ස්වාමීන් වහන්සේ අර ගෑනු කෙනා එකට ඉන්නවා වගේ. දැන් අර මේ ලිපට බත් මුට්ටිය ගන්න පහත් වෙනකොට අරයට ඈතින් පේන්නේ අර ස්වාමීන් වහන්සේ ඉම්බා වගේ. මේ බලන්න සැකයක් ආවට පස්සේ චිත්‍රපටිය වගේ පේන හැටි. මේ හාමුදුරුවෝ ආයෙ S2 පිහලත් බැලුවා. පේනවා අප්පා. ආයෙ සැරයක් බැලුවා. බලලා හරි. ඉන්නේ කොහොමද ආරාමේ? රහත් උනා වගේ ඉන්නේ. දැන් මෙයා හිතනවා
දැන් සැකේට ලස්සන කරුණු ගොඩ නැගෙනවා. රහත් වුණා වගේ ඉන්නේ. ඒකට දැක්කද වැඩ ආයතරයක් හැරිලා බැලුවා. අපේ ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ දෙන්නම් අද තමයි වැඩේ කියලා දැන් පින්ඩ පාත යන්නේ නැතුව උන්වහන්සේ ගියා ආරාමයට. ගිහිල්ලා කල්පනා කළා නැහැ. ওই ගෑණි දුන්න එක එක දේවල් කුටිය අංගල ඇති. ඒ නිසා මම සාක්ෂි පිට සංඛ්‍යාවට මේක පෙන්වන්න ඕන. දැන් සමහර අය ඉන්නවනේ අහක යන මොකක් හරි කුණු ගොට්ටකට ඇඟිල්ල ගහලා ඒ ගඳ මේ බලාපන් මම බෙට් එකට ඇඟිල්ල ගැහුවා ගඳ කියලා අනිත් අයට කියාගෙන යන චරිත තියෙනවනේ. ඒ විදි චරිතයක්. ඊට පස්සේ මෙයා දැන් ගිහිල්ලා අර කුටියේ හැම තැනම බැලුවා. රහතන් වහන්සේ යා ගේට්ටුවෙන් හැරෙනකොටම දැනගත්තා මේ භික්ෂුව අනවශ්‍ය සැකයක් ඉපදුවා කියලා. රහතන් වහන්සේ එතනින් එරිදි වුණා, අතුරුදහන් වුණා. ගිහිල්ලා කුටියේ කැණි මණ්ඩල හිටියා, කුටිය අහසේ හිටියා, කුටිය ඇතුලේ උඩ. දැන් අර භික්ෂුව මේ වටේ ඇවිල්ලා බලලා මේ හැරෙන්න මොකුත් නැහැ. හැරෙන්න හදනකොටම උඩ ඉඳලා කිව්වා මේ ආශ්මතුනි මොනවාරි හම්බුණාද කියලා. ඊට පස්සේ බලනකොට අපේ ආකාශේ කිව් ඒත් අර සැකී කියන්නේ බලන්න ස්වාමීනි මෙහෙම අහසේ ඉන්න පුළුවන් වෙලත් ඔබ වහන්සේයි අර වගේ වැඩක් කළේ කියලා ඇහුවා. ඊට පස්සේ හරියට ඒ රහතන් වහන්සේට වෙහෙසෙන්න වුණා එයාට ඇත්ත ප්‍රකට කරන්න. සැකේ ඔය වගේ නිකමට කතා කරපු එකක්. නිකමට මිස් කෝල් එකක් වෙදිච්ච එකක්. ඊළඟට වෙන වැඩකට නිතර ගමන් බිමන් ගියේ එකක්. ඔය වගේ මුල් කරගෙන මගේ අම්මෝ පෞල් ජීවිත කොයි තරම් දෙදරනව ඇතිද අද කාලේ. සැකේ. නැයි මෙච්චර මිස් කෝල් එන්නේ. ඇයි එයා ඔච්චර ඔයාට කතා කරන්නේ? ඇයි ඔයා එයා ගැන බලන්නේ? ඇයි ඔයා ඔච්චර කතා කරන්නේ? සැක. ඒ නිසා සැකේ මුල් කරගෙන දැන් බන්දුල සේනාධිපති කොසල් රජුරෝ මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න උදේහවස යන කොසල් රජුරෝ ওই සැකේ කියන එක මුල් කරගෙන කී දෙනෙක් මරස් තියනවද? බන්දුල සේනාධිපති සහිත ඔහුගේ පුත්‍රයෝ 30 දෙනාම මැරුවේ. ඔහුට කේලමක් කිව්වනේ මේ අන රාජ්‍යකම ගන්න ඉන්නවා කියලා. රජුරෝ සැක කළා. මැරුවා. පසක තැබේවා. මහා මුනිවර ගුණ තියෙන මහා තෙදවත් අඟුලිමාලයන් සැක කළානේ අවසානයේ ගුරුවරයාත්. ඇයි එකම කතාව 10 වතාවක් කියනකොට සැකේ උපදිනවා. සැකේ උපද්දවන්න ලේසි, සැකේ නැති කරන්න බෑ. දැන් මතක තියාගන්න ඔබ අනවශ්‍ය සැකයට ලක් වෙනවා නම් ඔබ අනවශ්‍ය සැකවලට ලක් වෙන කෙනෙක් නම් මම අර සැක කිරීම ගැනනේ කිව්වේ. ඔබ අනවශ්‍ය සැක කිරීමට ලක් වෙන කෙනෙක් නම් සංසාරේ ඔබ සැකේ අනිත්‍යයට දීලා ඇති. සැකේ අනිත්‍යයට දීලා ඇති. මට උපාසිකාවක් කිහිප දෙනෙක් කතා කරලා තියෙනවා එහෙම. කොහොමද ස්වාමියාගේ අනාචාර වැඩ අහුවෙලා. ඒත් ඉවසගෙන ඉන්නවා. කිසි කෙනෙකුට කියන්නේ නැතුව. දරුවෝ ගැන හිතලා, පවුල ගැන හිතලා, ලැජ්ජාව ගැන හිතලා, නම්බුව ගැන හිතලා ඉවසගෙන ඉන්නවා. ඒ වගේ කතා අහනකොට මම සාදුකාර දීලා තිනවා. සාදු සාදු ගිනි තියාගන්න එපා පවුල් ජීවිතේට කියලා. නැත්තම් පොඩි එක මිස් කෝල් එකෙන් පවුල් ගිනි තියාගන්න තරම් ආවේගය අධික සිහිනුවන මන්ද ගොඩාක් පවුල් තියෙනවා. පුංචි දේෙන් ආවේගය ඇති වෙනවා සිහිනුවන නැහැ කෑගොස්සන් ගන්නවා අවසානයේ ඇති ප්‍රශ්නයක්වත් නැහැ. අනිත් ඊට පස්සේ මේක සමාජයේ පැතිරුණාට පස්සේ නිර්වුල් කරන්නත් බෑ. බලන්න දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට ආකාශයේ පිරිනවම් පාන්න සිද්ධ වුණා. එදා දක්වාම සැකේ තිබ්බා. තුන් පාරක් නිර්දෝෂි වෙලා. භයානකම දිහා බලන්න. ඒ නිසා අනිත් අයට නම් සැකනම් උපද්දවන්න එපා. සමහර අය ඉන්නවා කේලම් කියලා සැක උපද්දවනවා. පෞල් ජීවිත කඩාහිරවනවා. ඊට පස්සේ කෙනෙක් සැකෙන් කිව්වට පස්සේ ඒකටම උගුල්පත් දෙනවා. අනිත් පැත්තට මධ්‍යස්ථව කරුණු කියන්නේ නැති එක හරි හොඳ නෑ. ඔබ නුවණැති කෙනෙක් නම්, පින්වන්ත කෙනෙක් නම් කෙනෙක් යමක් කිව්ව පළියට එකපාරම ගිරිය පිටින් ගිලින්න එපා. මා ඕක කොහොම කිව්වට අපි පොඩ්ඩක් බලමු කියලා දැන් සමහර අයට සැකේ උපදිනවනේ අසනීපත් එක්ක. අම්මෝ මේ මානසික ලෙඩිය ආවට පස්සේ නා ඕන් නෑ ඉතින්. ඇයි හැම දෙයක් ගැනම සැකයි.
සමහර අය ආයතනවල ඉන්නවා බයයි තමන්ගේ පුටුව ගනී. කොච්චර ආයතනවල කැපලි කිටලි යනවද තමන්ගේ පුටුව ගනී කියලා. මං ඉන්න තැනට අරයා මෙහෙම කරනවා මෙයා මෙහෙම කරනවා ගිනිගෙන ඉන්නේ. දැන් මේවට නිදහස් වීමක් කොහොමද කියලා කතා කරන්න ඕන. ඉස්සෙල්ලා මේ ගින්දර පෙන්නලා ඉන්නවා. මෙහෙම දැවෙනවා තැවෙනවා කියලා. ඉතින් ඔබට මතක නැද්ද? ඉස්සර තව සිද්ධියක් වෙලා තියෙනවා. එක ගෙදරක හුරතලයට මොඟටියෙක් ඇති කළා. එතකොට මේ මොඟටියා ලොකු සතෙක් විදිහට හැදුන වැඩුණා. හරි මේ එකතුයි හීලයි. ඊට පස්සේ ගෙදර චූටි බබෙක් ඉන්නවා. ඒ බබත් එක්ක සෙල්ලම් කරනවා. ඊට පස්සේ දවසක් මේ ගෙදර හිමියා මේ ගියා මේ ඈත මොකක් හරි ගෙදරින් ඈතක යම් කටයුත්තකට. යනකොට දරුවට සෙල්ලම් කරන්න පොඩි වතුර භාජනයක් තියලා ඒ වතුර භාජනේ බබා තියලා නාන්නට ඇරලා ඉතින් උතුරු පැය ගහනක් ඉන්නවනේ බබා. ඊට පස්සේ හිමීට මෙයා ඉතින් පොඩි වැඩකට ඈතකට ගියා. දැන් අර මුගටියත් ඔතෙන්ට වෙලා ඉන්නවා. ඔහොම ඉන්නකොට අර වතුර බොන්න ඔතෙන් ආව නායෙක්. එතකොට අර නායා ඇවිල්ලා මේ වතුර බොනකොට අර පොඩි දරුවා ගැහුවා නායාට. චූටිනේ. එතකොට මෙයා නායා විශාල පෙනේ පුප්පගෙන පිඹලා අර දරුවාට දෂ්ට කරන්න යනකොට එකපාර මුගටියා පැනලා බෙල්ල කැඩුවා. කල්ලා කොහොම හරි නායාව මැරුවා. දැන් මුගටියාගේ කටේ ලේ. ඊට පස්සේ මේ වෙච්ච විනාශය කියලා අර මිනිස්සයා ගෙන්නගෙන එන්න ඕන නිසා මෙයා දුවලා ගියා අර මිනිස්සයා වැඩ කරන තැනට. ඒ මිනිස්සයා අර දුරින් එන මුගටියා දැකලාම හිතුවා අනේ අපේ දරුවා ළඟ මේක හිටියේ කටේ ලේ තියෙනවා මෙයා දරුවා මරා ගන්න ඇති කියලා අර අතේ තිබ්බ දණ්ඩෙන් ගහලා මුගටියා මැරුවා. ගෙදර ගිහිල්ලා බලනකොට දරුවා යසට ඉන්නවා ළඟ නායෙක් මැරිලා ඉන්නවා. දැන් අඬලා වැඩක් තියනවද? අඬලා වැඩක් තියනවද? බලන්න තමන්ට පිහිටට තියෙන සැනසෙල්ලට තියෙන දේම සැකෙන් නැති කරගන්න හැටි. ඔයවාගේ අවසානයේ සමහරට ගෙවල් වල ওই බිරිඳ හොඳ කෙනෙක්, ස්වාමියා හොඳ කෙනෙක්. ඒ හොඳ අය නැති කරගන්නවා මේ සැකේ නිසා. නැන්දම්ම හොඳ කෙනෙක්, මාමා හොඳ කෙනෙක්. ඒ අයගේ නැති කරගන්නවා සම්බන්ධතා නැති කරගන්නවා සැකේ නිසා. බලන්න මේ ගෙවල් වල වෙන විනාශ. ඒ නිසා මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න පැය ගණන් කතා කරන්න කාරණා තියෙනවා මේ අද කාලේ මේ සැකේ මුල් කරගෙන වෙන්න දේවල්. සැකයි. සමහර අය ආදරය කරනවා මේ පොඩි කොල්ල කුරුට්ටු කාලේ මේ යාළු වෙලා අවුරුදු 5-6ක් සැකේ. ඒ සම්බන්ධේ නතර කරන්නේත් නැහැ. සැක කර ඒ පළහිලවුල් කරගෙන යනවා. ඒතකොට නිකමට හිතෙන්නේ මේ යාළු වෙලා අවුරුදු 2-3ට මෙහෙම සැක කරලා ප්‍රශ්න ඇති වෙනවා නම් බැන්දට පස්සේ කොහොම ගිහි ජීවිතයක් ගත කරන්නද කියලා ඒ නුවණ උපදින්නෙත් නැහැ. තමාව කෙනෙක් සැක කරනවා නම් ඒ සැක කරන කෙනා එක්ක ගිහි ජීවිතය ගත කිරීම යා බලන්න මහා දුකක් එක්කයි ගත කරන්න තියෙන්නේ. මේවට හේතු තමයි අර මම මුලින් කිව්වා වගේ සංසාරේ කරපු කර්ම දෝෂත් එනවා. අනිත් අයට Taman සැක උපද්දවලා. උදාහරණයක් ගත්තොත් කුණ්ඩ දාන තෙරුන් වහන්සේ පැවිදි වුණාට පස්සේ පිටිපස්සෙන් ස්ත්‍රියක් එනවා වගේ පෙනුණානේ. උන්වහන්සේට පේන්නේ අනිත් අයට පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළන්නේ මේකට හේතුව තමයි කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ සංඝයා වහන්සේලා දෙනමක් අතර සැකයක් ඉපැද්දුවා. ඒ සැකේ උපද්දව පාපක ස්ත්‍රියගේ රූපේ මවාගෙන ඉතින් ඒ කාලේ මෙයා දෙවි කෙනෙක්. ඒකට දෙවි කෙනෙක් මේ දෙන්නගේ මිත්‍රත්වයේ බලන්න ස්ත්‍රියක් විදිහට විස්මාරු කරගෙන ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේ කැසිකිලි කරන්න ගියාට පස්සේ ඒ ළඟ දැවිටිලා එහෙම අනිත් ස්වාමීන් වහන්සේට පේන විදිහට සලස්වලා සැකේ ඉපැද්දුවා. ඒ දෙන්නගේ මිත්‍රත්වේ නැති වුණා. නිරේ ඉපදුනා මේ රහත් වෙන්න පින තියෙන කෙනෙක්. අද රහත් වෙන්න විතරක් නෙවෙයි 80 මහා ශ්‍රාවකයන් අතර කෙනෙක්. පළමුව සලාක ගන්න භික්ෂුන් අතර අග්‍රයි කුණ්ඩදාන මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ ඒ සලක් ගන්නවා කියන්නේ දානයකට පළමුවෙන් ඉදිරිපත් වෙන භික්ෂුන් අතර අග්‍රම කෙනා. උන්වහන්සේ තමයි පළමුවෙන්ම දානයකට ඉදිරිපත් වෙන්නේ.
එතකොට මේ ඒ 80 මහා ශ්‍රාවකයන්වත් වෙච්ච වැරදි සංසාරේ. ඒකත් විපාක දුන්නානේ. දැන් සැකේ උපදිනවා. ඒ වගේ සමහර නිර්දෝෂී අය ඉන්නවා. නිර්දෝෂී අය කියන්නේ මම නම් හිතන්නේ ওই සැක සංකත් එක්ක 75%කට වැඩිය නිර්දෝෂී. නමුත් එයා දෝෂ සහිත කෙනෙක් විදිහට අනිත් අයට පේනවා. කරුණු යෙදෙනවා. අනිත් අයට පේනවා කරුණු යෙදෙනවා. ඒතකොට Taman සංසාරේ කරපු දෙයක් වෙන්න ඇති. ඔබ සැකයකින් පීඩා විඳින කෙනෙක් නම් සැකයට භාජනය වෙලා ඔබ හිතන්න මේක කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. ඉවසීම හැරනම් වෙන දෙයක් නෑ. නිදහසට කරුණු කියලා බේරෙන්න පුළුවන් ද ඉවරයක් තියනවද කියන්න. කීයකට නිදහසට කරුණු කියන්නද? නිසා ඉවසීම ශ්‍රේෂ්ඨයි. ඊළඟට තියෙනවා මොසාවාද කර්මයේ විපාක. මොසාවාද බොරු කීමේ විපාකයක් තමයි අනවශ්‍ය සැකයට බඳුන් වෙනවා. එතකොට ඒ මුසාවාද කර්මයේ විපාකයක් තියෙනවා. ඒ මුසාවාද කර්මයේ විපාකයක් තමයි අනවශ්‍ය අභූත චෝදනාවලට ලක් වෙනවා. ඔය සැකේ නිසා අභූත චෝදනාවලට ලක් වෙනවා. ඒක. ඊළඟට සැක කරන අය පූර්ව නිගමන වලට පැමිණීම. දැන් සාමාන්‍යයෙන් ඉච්ඡාමච්චරිය. Taman කෙනෙකුට දැඩිව ආස කිරීම, ප්‍රේම කිරීම, බැඳීම මුල් කරගෙනත් ওই සැකේ මසුරුකම එනවා. ඊට පස්සේ කෝල් මිස් කෝල් වලට සැකයි, කතා කළොත් සැකයි, එන යන අය ගැන සැකයි. මට එක ළමයෙක් මුණ ගැහුණා, මේ තරුණ ළමයි කසාද බැඳලා ඒ කෙල්ල දවසක් වැස්සක් එන වෙලාවක ඒ කොල්ලගේම තාත්තා දුව මේ කුඩේට එන්න කියලා කුඩේ යටට මේ ගමනක් යන ගමන් මේ කුඩේ යත දැන් මේ මාමයි දුවයි. දැන් අර කොල්ලත් ඉන්නවා. ගෙදර ඇවිල්ලා අර කෙල්ලට අමානුෂික විදිහට තඩි බාලා තාත්තයි කුඩේ යටින් ගියා කියලායි සැකේ. ඊට පස්සේ යාව ෆෝන් එකක් අරන් දීලා අර කෙල්ලට කඩේට ගියත් වීඩියෝ කෝල් ගන්න ඕන. බස් එකේ ගියත් වීඩියෝ කෝල් ගන්න ඕන. මෙහෙමත් පෞල් ජීවිත ගත කරනවානේ මිනිස්සු. ගිහි ජීවිතේ ගිනි ගෙදරක් කියන හැටි බලන්නකෝ. සැකේ කියන එක නම් මහා ගින්න. ඒ නිසා දැනට මේ ගින්නට වැටිලා ඉන්න ඉවසගෙන ඉන්න. ඊළඟ අනිත් අය තමයි කාටවත් සැකයක් උපද්දවන්න එපා. සැකේ පෝෂණය කරන්න එපා. සැකේට වචන දාන්න එපා. සැකේට ගුල්පත් දෙන්න එපා. පොඩ්ඩක් මධ්‍යස්ථව කතා කරන්න. මේකේ වෙන පැත්තකුත් ඇති. අපි හොයලා බලමු වැරදි වැටහීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරුණු කාරණා කියලා පූර්ව නිගමන සමහර තියෙන සැක උපද්දවන අමනුෂ්‍යෝ. අමනුෂ්‍ය දෙ මතකයි එක ගෙදරක සල්ලි නැති වෙනවා. ඊට පස්සේ හැම වෙලාවෙම දැන් මේ තිබ්බ මුදල මේ නැති වෙනකොට මේ ගෙදර අයමනේ සැක කවුරුත් ආවා ගියත් නෑ. ඊට පස්සේ පස්සේ කාලෙක මේ ගෙදර ගොඩාක් අරුබුද ඇති වුණා. පස්සේ කාලෙක මේ ගෙදර හිටපු අමනුෂ්‍යෙක් කෙනෙකුට ආරුඩ වෙලා කිව්වා මමයි ওই සල්ලි ඔක්කොම මේ අයින් කළේ ආන්න අහවල් තැන තියෙනවා කියලා. ඒ තියෙන තැනින් අමනුෂ්‍යව අයින් කරනවා. අතුරුදහන් කරනවා. අනිත් අය තුල සැක උපදිනවා. අමනුෂ්‍ය ප්‍රශ්න අධික වුණත් සැක උපදිනවා. ඉතින් මොකට වුණත් ඉවසීම වට විසඳුම් මොනවද කියන එකට හොය යනවට වැඩි ඉවසීම ශ්‍රේෂ්ඨයි. ඊළඟට තමයි විසඳුමක් විදිහට අවසානයේ ස්ථිරසාර විසඳුමක් කියන්නම්. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ තියෙනවා විචිකිච්ඡා ඊළඟට කුක්කුච්ච විමති කියලා වචන. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම විචිකිච්ඡාව කියලා සෝතාපන්න වුණොත් සෝතාපන්න වීමෙන් විතරක්ම ප්‍රහාණය වෙන කාරණාවක් තියෙන විචිකිච්ඡාව කියලා සංයෝජනයක්. ඒකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සැකයි, ධර්මයේ ගැන තියෙන සැක, ඊළඟට සීලය ගැන තියෙන සංඝයා ගැන සීලය ගැන මේ ආදි වශයෙන් බුද්ධ ආදී අටතැන ගැන තියෙන සැකය. ඊළඟට මං කලින් කොහේ ඉඳ ඇතිද අනාගතේ කොහේයිද කියලා මේ ආත්ම භාව පිළිබඳව තියෙන සැකය. මේ ඔක්කොම සෝතාපන්න භාවයත් එක්ක ප්‍රාණය වෙලා යනවා. ඊළඟට මේ සීල් රකින්න කෙනාට තමන්ගේ සීලය කැඩුනද රැකෙනවද කියලා සීලය ගැන සැක සංකා කුකුස් උපදිනවා. ඒකට මේ ධර්මයෙන්ම තමයි ආයක තේරුම් ගන්න ඕන. මේ බුද්ධ ශාසනයේ ගොඩාක් සැක සංකා තියපු තෙරුණාංශේ නමක් තමයි රේවත තෙරුණාංශේ. ඒ නිසා උන්වහන්සේට නමක් ඇදුණා කංකා රේවත කියලා. උන්වහන්සේ දැන් අමු බීජ වළඳන එක අකපැයි කියලා සිල්පදයක් තියෙන නිසා දවසක් මොන් ඇට තඹපු මොන් ඇට වලින් එක මොන් ඇටයක් මේ අපි ගත්තොත් සත්තු කාපු මොන් ඇට වලින් එක මොන් ඇටයක් පැලවෙනවා දැක්ක වර්චස් වල.
ඒ තෙරුන් වහන්සේ හිතුවා ඒ නිසා මුං හැට අකපයි. මේ වගේ එක එක සමහර කාරණා ගැන සැක උපදිනවා. ඒ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනස ඒ තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනසිකාර කරලා මේ සැකේ නැති කරගත්තා. ඒ නිසා මේ ලෝකේ සැක සංකත් ওই පෞල් අවුල් වෙන ජීවිත මේ ධර්මය අහලම තමයි. දැන් මේක ඇහුවට පස්සේ දැන් මේ ටික හරි අහලා මම හිතනවා යම් විදියකින් හරි තව යම් කෙනෙකුගේ හිතට සැනසීමක් එන්න ඇති. මොකද ගොඩක් අයගේ ජීවිතවලට හිතෙනවා මට විතරයි මේ ප්‍රශ්නේ කියලා. නමුත් මේ කතා කරනකොට තේරෙනවානේ මේක මේ එක්කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි කියලා. සැනසෙල්ලක් එන්න ඇතිනේ. ඒකට පින්වත්නි අපි අපි ඉගෙනගත්ත දහම් කරුණු අපි මේ විදිහට දේශනා කරනවා. ඒකට සමහර අය කරන්නේ මේ අපේ ප්‍රශ්නේ මේකයි කියලා ආය ওই ප්‍රශ්න ලියලා එවනවා ප්‍රශ්න වලට යොමු කරනවා. ඔබ පිටු 10කින් ලියලා එව්වත් ඒ ප්‍රශ්නේ එක සංසිද්ධියේ තියෙන සැකය. ඒකට ඒකට දහම් කරුණු ඉගෙනගත්ත දේවල් තමයි අපි මේ දේශනා කළේ. අමුතුවෙන් දෙන්න උපදෙස් නැහැ. මේ දෙන්න තියෙන උපදේශ තමයි සංසාරේ ගැන තීරුම් ගන්න. සසර දුකයි කියන එක තේරුම් ගන්න, ඉවසලා වාසය කරන්න, නිතර ධර්මය අහන්න. නිතර ධර්මය අහන්න, වැඩිහිටියයි ඇසුරු කරන්න. ඔබ කාටවත් සැකේ දෙන්න එපා. ඔබ කාටවත් සැකේ උපද්දවන්න එපා. ඔබ මුසාවෙන් වළකින්න. මේ මුසාවත් හේතු වෙනවා අභූත චෝදනා සහ සැක සංකා වලට ලක් වෙන්න. ඒ නිසා මේ ධර්මයෙන්මයි පිහිටි තියෙන අර කංකා රේවත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ අරහත්ත්වයටපත් වුණා. උන්වහන්සේ වදාලා අනේ මේ ලෝකේ තියෙන සෑම සැක සංකාවක්ම මගේ බුදුරජාණන් වහන්සේ නැති කරලා දානවනේ කියලා. මම බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණීම කොයි තරම් හොඳද කියලා. සැක හිතෙන අයයි සැකවලට භාජනය වෙච්ච අය සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම පිහිට හොයත්වා. මොකද මේ ජීවිතේ කොච්චර මොක්කු ගැහුවා ඔය කර්ම ජීවිතෙන් ජීවිතයට ඇවිල්ලා ඊළඟ ජීවිතේ විසඳුමක් දෙන්න කෙනෙක් නැති තැනක කර්ම විපාකෙ ලැබෙයි. නිසා දැම්ම ධර්මය අහන්න, ඉවසගෙන වාසය කරන්න, සීලය සමාදන් වෙන්න, තුනුරුවන් සරණේ පිහිටන්න, තමන්ගේ ජීවිතේට බුද්ධ ශාසනයෙන් පිහිට සලසා ගන්න. ගත වෙන දවසක් පාසා දහම් කරුණක් ශ්‍රවණය කරන්න. ඒ නිසා ඔබගේ ජීවිත මම එක හිතින් ඔබට සිත ප්‍රාර්ථනා කරනවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අද මේ ධර්මයේ දේශනා කරපු පින් බලෙන් ඔය සැක සංකා ඔබගේ හිත වලින් දුරු වෙලා ඔබගේ ජීවිත තුළට සැනසෙල්ල උදා වේවා. මේ බුද්ධ ශාසනයේ පිහිට ලැබේවා. කර්ම විපාක ගෙවමින් යන මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඔබට වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.